සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ආයිබෝවන් උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහැවතුනි, ඇසිල්ලකින් පවා වෙනස් වන මේ ජීවිතයේ සැබෑ යථාර්ථය පිළිබඳව සම්බුදු දහම අපට මඟ කියා දෙනවා. ඒ උතුම් සම්බුදු දහම තුළින් ජීවිතයේ සැනසුම සැනසිල්ල සොයාගන්නට නම් අපි හැම කෙනෙක්ම අවබෝධයට එහා ගියා වූ ප්‍රඥාව අප තුළ ඇති කර ගැනීම ඊටාම අත්‍යවශ්‍ය කාලෝචිත කාරණාවක් බවට පත් වෙනවා. එවිටයි අපිට මේ උතුම් සම්බුදු දහම තුළ සක්මන් කරමින් මේ කියන්නා වූ ජීවිත යථාර්ථය පිළිබඳව මනාකොට පැහැදිලි කරවාගෙන ලැබූ දුර්ලභත්වයෙන් ලැබූ උතුම් මනුසත් භවය තාම අරුත් සපිරි මනුසත් භවයක් බවට පත් කරගන්නට ජීවිතයක් බවට පත් කරගන්නට අපට අවස්ථාව අවකාශ වේ හිමි වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන්ම ඔබට මඟ කියා දෙමින් අපි කොහොමද අප තුළ ප්‍රඥාව වර්ධනය කරගන්නේ කියන කාරණාව පිළිබඳව අද දවසේදීත් සාකච්ඡා කරන්නට ඒ පිළිබඳව ඊටාම සුවිශේෂී අරුත් සපිරි සූත්‍ර දේශනාවක මූලාශ්‍රයන් සමග සංසන්දනය කරමින් වර්තමාන ලෞකික ලෝකයට ගලපා ගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කරගෙන කතන්සු ලබතේ පඤ්ඤම් වැඩසටහනයි අද දවසේදීත් අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහැවතුනි, අද දවස බෞද්ධ මාධ්‍ය ජාලයටත් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයටත් ඉතාම සුවිශේෂී කාර්යබහුල දවසක්. ඔබ සියලුම දෙනාම දන්නවා මේ වන විටත් පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත අපවත් වී වදාළ දරණාගම ශ්‍රී කුසල ධම්මාභිදාන පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේගේ 6 වන ගුණානුස්මරණ පින්කම් මාලාවට සමගාමීව අද දවසේ වගේම හෙට දවසේදීත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක විශේෂයෙන්ම රාජාංගනයේ සහ විලච්චි යන ප්‍රදේශයන්හි තෝරාගත් ප්‍රදේශ කිහිපයකදී තාම වටිනා කියන ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් වගේම ජලපෙරණ පද්ධති ජනතා අයිතියට පත් කිරීම ඇතුළු දෙකවිධ පින්කම් මාලාවක් සංවිධානය වන කාර්යබහුල පසුබිමකයි අපි කතන්සු ලබතේ පඤ්ඤම් වැඩසටහන තුළින් ඔබව මුණ ගැහෙන්නේ. ඉතින් එකී පින්කම් පිළිබඳව අද දවසේ වගේම හෙට දවසේදීත් අපට ඉඩහසර ලැබෙන කාල වේලාවන් කළමනාකරණය කරගනිමින් සජීව සම්බන්ධතාවයන් අපි ඔබට විටින් විට ගෙනීමේ බලාපොරොත්තුවත් ඇතිව මේකී වැඩසටහන අපි ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. සදහැවතුනි, කුසල ධම්ම නාහිමි අභිවන්දනා පුණ්‍යෝත්සවයට අනුශාසකත්වය මඟ පෙන්වීම ලබා දෙන වාසයේම කතන්සු ලබතේ පඤ්ඤම් වැඩසටහනටත් නිරන්තරයෙන්ම වැඩම කරමින් මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයේ තුලින් අපේ ජීවිතවලට නෙකවිද වූ ආදර්ශයන් ගලපා දෙන්නට නිබදව කටයුතු කරන අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ අද දවසේදීත් වැඩම කළා. අපි තාම ගෞරවණීය උන්වහන්සේව පිළිගනිමු. කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශවර බෞද්ධ මාධ්‍ය ජාලයේහි වත්මන සභාපති ධූරේන එවැගේම එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ඇතුළු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත බෞද්ධ මාධ්‍ය ජාලයට අනුබද්ධිත සියලුම ශාඛා මධ්‍යස්ථානයන් සඳහාද නායකත්වයේ අනුශාසකත්වය එක් කරන වාසයේම ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන විදුහල්පති ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමීන් වහන්සේ අද දවසේදීත් පාද නමස්කාරයෙන් යුක්තව මේකී වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදහැවතුනි, සම්බුද්ධ භාෂිතය තුළ සඳහන් වන සුවිශේෂී සූත්‍ර දේශනාවන් පිරික්සා කිරීමේදී විශේෂ වූ චරිත අපට අපේ ජීවිතවලට ආදර්ශව ගලපාගත හැකි චරිත පිළිබඳව අපට හමු වෙනවා. ඉතින් එවැනි චරිත පිළිබඳව විශේෂයෙන්ම අන්තර්ගත වන සංයුත්ත නිකායෙහි කන්ද සංයුත්තය තුළ සඳහන් වන නකුල පිතු වග්ගයේහි අන්තර්ගත සූත්‍ර දේශනාවන් පිළිබඳවයි අපි මේ කාලවකවානුව තුළ මේකී වැඩසටහන තුළ අවධානය යොමු කරන්නේ. ඒ අනුව නකුල පිතු වග්ගයේහි පළමුවන සූත්‍ර දේශනාව වගේම දෙවන සූත්‍ර දේශනාවෙත් පෙර දේශනාව සහ
අටුවා දේශනාවන් පිළිබඳව අපි නායක ස්වාමීන් වහන්සේ අපට මනාකොට පැහැදිලි දෙන්නට කටයුතු කළා. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ නකුල පිතු වග්ගයේහි තුන්වන සූත්‍ර දේශනාව වන හාලිද්దిකානි සූත්‍ර දේශනාව මූලාශ්‍ර කරගැනීමෙන් අද දවසේ මෙකී වැඩසටහන සුපෝෂණය කරගන්නට. ඉතින් මේ අනුව මේ සූත්‍ර දේශනාවෙහි පෙර දේශනාවට අපි මුලින්ම අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊටාම දීර්ඝ සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාවත්. ඉතින් මේ තුලිනුත් අපි අප ජීවිතයට ළඟා කරගත හැකි ආදර්ශයන් පිළිබඳව අපේ නායක ස්වාමින් වහන්සේගෙන් විමසා බැලීමේ අපේක්ෂාවට වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා හාලිද්దిකානි සූත්‍ර දේශනාවෙහි පෙර දේශනාව පිළිබඳව මුලින්ම අපට පැහැදිලි කරවා දෙන හැටියට. අවසරයි නායක ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි. අදත් අපේ වටිනා සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරමින් ඒ වගේම ඒ ධර්ම කරුණු අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ජීවිතය මෙලෝ ජීවිතය සාර්ථක කරගන්නටත් පරලෝසුවපත් භාවයටත් උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමටත් අවශ්‍ය කරන ධර්මාවබෝධය පිණිසයි අපි අද මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර දේශනාව තමයි සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ නකුල පිතු වග්ගයේ සඳහන් වන තුන්වන සූත්‍ර දේශනාව හාලිද්దిකානි සූත්‍ර දේශනාව. හාලිද්దిකානි කියලා කියන්නේ ගෘහපතියෙක්ගේ නාමයක්. අපි බලමු පෙළ දේශනාවේ මේ සූත්‍ර දේශනාව අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කොහොමද කියලා. මා විසින් මෙසේ අසන ලදී එක් කලෙක ආයුෂ්මත් මහා කච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරගර නුවර සමීපෙහි ප්‍රපාත පව්වෙහි වැඩව සිටි. එතකොට මහා තෙරණුවෝ තමයි මහා කච්චාන ස්වාමීන් වහන්සේ. වැඩ ඉන්නේ අවන්ති දනව්වෙහි අවන්ති දේශේ. කුරරගර නුවර සමීපයේ තියෙනවා ප්‍රපාත කියලා පර්වතයක්. ඒ පර්වතයේ තමයි වැඩ සිටින්නේ. එකල්හි හාලිද්దిකානි ගැහැවි එහෙම නැත්නම් ගෘහපතියා ආයුෂ්මත් මහා කච්චාන තෙරණුවන් වෙත එළඹියේය. තර මහා කච්චාන කියලා කියන්නේ හරීම ලොකු ගැඹුරු ඥානයක් තිබිච්ච මහරහතන් වහන්සේ නමක්. නිතරම සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි මහරහතන් වහන්සේලා සමගින්ම වැඩ ඉන්න මහරහතන් වහන්සේ නමක්. එතකොට මේ හාලිද්దిකානි කියලා කියන ගෘහපතියා ආවා මහා කච්චාන තෙරණුවන් වහන්සේ බැහැ දැකීමට. එළඹ ආයුෂ්මත් මහා කච්චාන තෙරණුවන් වැඳ එකත් පස්සක හින එකත් පසක හුන්නා කියලා කියන එක. එකත් පසක හුන් හාලිද්దిකානි ගැහැවි ආයුෂ්මත් මහා කච්චාන තෙරණුවන්ට තෙල සැලකලේය. මේ විදිහේ දෙයක් සැලකලා. වහන්ස භාගතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයට අයත් මාගන්දිය ප්‍රශ්නයෙහිදී මේවදාලසේක. එතකොට හාලිද්దిකානිත් ලේසි පාසු කෙනෙක් නෙවෙයි නේද? දෙතර හොඳ ධර්ම දැනුමක් තිබිච්ච කෙනෙක්. ඉතින් විමසන්නේ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ දේශනාවක් සිද්ධ කළා තියෙනවා අෂ්ටක වර්ගයේ
මාගන්දිය කියලා කියන ප්‍රශ්නය දත මාගන්දිය අතර ඇතිවෙච්ච සංවාදයේදී තමයි මේ විදිහට මේ ගාථාව භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. ඒ ගාථාවේ අදහස තමයි විඤ්ඤාණ ගෝචර සංඛ්‍යාත ඕකය හැරපියා අනිකේතසාරී එම නැත්නම් ඊට කියන රූපාදී නිමිත්තෙහි නොහැසිරෙන්නා වූ ගම්හි සංසර්ගයන් නොකරන්නා වූ කියන්නේ ආශ්‍රයන් නොකරන්නා වූ කාමයන්ගෙන් වෙන් වූ සසර වට පෙරටු නොකරන්නා වූ එතකොට සංසාර චක්‍රයෙන් සංසාර ආවාටයෙන් මිදුණු ක්ෂීණාශ්‍රව මුනිතෙමේ ඒ කියන්නේ රහතන් වහන්සේ ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේ යැයි. එතකොට රහතන් වහන්සේ කවදාවත් ජනයා ඉදිරියේ විරුද්ධ කතාවන් දේශනා කරන්නේ නැහැ. විරුද්ධ කතාවලට පැටලෙන්නේ නැහැ. දැන් මේ රහතන් වහන්සේ නමක් සතුව තියෙන මහා ගුණයක් පිළිබඳව තමයි මේ සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් අදහසක් වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් සැකවින් වදාන් ලද මේ දේශනාවෙහි අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතු දැයි අහගන්න කැමතියි. එතකොට මේ විදිහේ දේශනාවක් මං අහලා තිනවා, මේ ගාථාව මං අහලා තිනවා. ඒ ගාථාව විස්තර කරන්න පුළුවන්ද කියලා අහනවා. ආලිද්දිකාණේ නේද? මහා කච්චාන රහතන් වහන්සේගෙන්. එතකොට රහතන් වහන්සේ විස්තර කරනවා මේ විදිහට. ගැහැවිය ගෘහපතිය රූපස්කන්ධය කර්ම විඤ්ඤාණයාගේ ප්‍රත්‍ය සංඛ්‍යාත ඕකයයි. දැන් බලන්නකෝ අපි දැන් මේ ඕකය කියලා වචනයක් දැන් මෙතන තේරුම අපිට මුණ ගැහෙනවා. රූපස්කන්ධයෙහි ඇලීමෙන් බැඳුණු විඤ්ඤාණය ඕකසාරී එහෙම නැත්නම් ගෘහාලයෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. දැන් තාම ගැඹුරු කාරණයක් දැන් මේ නේද? රූපස්කන්ධය කර්ම විඤ්ඤාණයාගේ එතන විඤ්ඤාණයත් එතකොට කර්මෙන්නේ කර්මය සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. එතකොට ප්‍රත්‍ය සංඛ්‍යාත ඕකයයි. ඒතර ඕකය කියලා හඳුන්වලා තියෙන මෙතන ගෘහාලයෙහි හැසිරෙන්නා වූ කියලා. ඕකය කියලා කියන්නේ. ඒතර ඕකසාරී නේද? ඕක කියලා කියන්නේ ගෘහය. කියන ගෘහයට තියෙන ඇලීම. චාරී කියලා කියන්නේ මෙතන සාරී කියලා කියන්නේ චාරී කියලා කියන එකම තමයි. මේ සංදි වෙන හින්දා සාරී වෙනවා. එතකොට මෙතන මේ ගෘහාලයෙහි හැසිරෙන්නා වූ කියලා යෙදෙනවා. ගැහැවිය වේදනාස්කන්ධය විඤ්ඤාණයාගේ ගෘහයයි. හරිම ලස්සන තැනක් මෙතන දැන් මේ. අපේ හිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් ගැඹුරු අවස්ථාවක් නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා
වේදනාස්කන්ධය කියලා කියන්නේ විඤ්ඤාණයාගේ ගෘහයයි කියලා. එතකොට වේදනාස්කන්ධය කියලා කියන්නේ විඤ්ඤාණයේ ගෘහය ගෙදර නේද? විඤ්ඤාණයා වාසය කරන්නේ වේදනාස්කන්ධය නැමැති ගෘහයේ. එතකොට රූපස්කන්ධය හඳුන්වලා තියෙන්නේ කර්ම විඤ්ඤාණයාගේ ප්‍රත්‍යසංඛ්‍යාත ඕකය කියලා. ඒ වගේම වේදනාව හඳුන්වලා තියෙන්නේ විඤ්ඤාණයාගේ ගෘහය කියලා. තවත් පැත්තකින් වේදනාස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඤ්ඤාණය ගෙහි හැසිරෙන්නායයි කියනු ලැබේ. ඔන්න බලන්න. එතකොට ගෘහය තමයි වේදනාස්කන්ධය. වේදනාස්කන්ධයෙහි ඇලීමෙන් බැඳුණු විඤ්ඤාණය ගෙහි හැසිරෙන්නා විදියට හඳුන්වලා තියෙනවා. ඒතර ගෘහය තමයි වේදනාස්කන්ධය, හැසිරෙන්නා තමයි විඤ්ඤාණස්කන්ධය. ඒ විදියට. ගැහැවිය සංඥාස්කන්ධය විඤ්ඤාණයාගේ ගෘහයයි. ඊට පස්සේ ආයෙත් දේශනා කරනවා. එතකොට විඤ්ඤාණස්කන්ධය කියලා කියන්නේත් මේ සංඥාස්කන්ධය කියලා කියන්නේ විඤ්ඤාණයාගේ ගෘහය වෙනවා. එතනත් සංඥාස්කන්ධෙහි ඇලීමෙන් බැඳුණු විඤ්ඤාණය එතනත් ගෙහි හැසිරෙන්නා බවට පත් වෙනවා. ගෘහපතිය සංස්කාරස්කන්ධයේ විඤ්ඤාණයාගේ ගෘහයයි. එතකොට විඤ්ඤාණයේ ගෙදර තමයි සංස්කාරස්කන්ධය. විඤ්ඤාණය එහි ජීවත් වෙනවා. එහෙම නැත්නම් සංස්කාරස්කන්ධයේ ඇලෙමින් බැඳුණු විඤ්ඤාණය එහි හැසිරෙන්නායයි කියනු ලැබේ. ගැහැවිය මෙසේ ඕකසාරී වේ. අර ගාථාවේ ඕකසාරී කියලා වචනයක් කියදුනේ ඒකයි. නේද? ඕකං පහාය අනිකේතසාරී. එතකොට විඤ්ඤාණ ගෝචර සංඛ්‍යාත ඕකය හැරපියා කියලා කියන්නේ ඒකයි. ගාමේ අකුබ්බං මුනි සන්තවානි. ඒ කියන්නේ ගම්හි සංසර්ගයන් එහෙම නැත්නම් ආශ්‍රයන් නොකරන්නා වූ කාමයන්ගෙන් වෙන් වූ සසර වට පෙරටු නොකරන්නා වූ ශීනාශ්‍රවය මුනිතෙමේ ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේය. කාමයන් ඉස්සරහා හැසිරෙන්නේ ශ්‍රීනාශ්‍රවයන් වහන්සේ. නේද? කාමයන් ඉස්සරහා හැසිරෙන්නේ නැහැ. ඉස්සරහින් යන්නේ නැහැ. ඉස්සරහින් යන්නෙත් නැහැ, පසුපසින් යන්නෙත් නැහැ. නේද? අන්න එහෙම තමයි ශ්‍රීනාශ්‍රවයන් වහන්සේගේ ස්වභාවය. කාමේහි රිත්තෝ අපුරෙක්ඛ රානෝ. එතකොට ඒ විදිහට පෙරටු නොකරන්නා වූ කියලා කියන එක තමයි ඒ කියන්නේ. ඒ වගේම කතං න විග්ගහීය ජනේන කෛරාති.
එතකොට ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේය. එතකොට අන්න ඒ විදිහට විරුද්ධ කතාවලට ගමන් කරන්නේ නෑ. ඒකට හේතුව තමයි මෙසේ ඕකසාරී බවට පත්වෙනවා. ගැහැවිය කෙසේ නම් අනෝකසාරී වේද. එතකොට දැන් ඕකං පහාය අනිකේත සාරීනේ නේද? එතකොට විඤ්ඥාන ගෝචර සංඛ්‍යාත ඕකය හැරපියා. එතකොට ඕකයෙහි හැසිරෙනවා කියලකින් ටිකට තමයි අර ඉස්සල කාරණාටික මතක් කළේ. දැන් ඊළඟට දේශනා කරනවා අනෝකසාරී වෙන්නේ කොහොමද කියලා. ඒ ගැනේ ගෘහයට ආලේ දක්වන්නේ නැතුව හැසිරෙන්නේ කොහොම දන්න එකතම හරි අදහස නේද? ගෘහයට ආලය කරන්නේ නැතුව හැසිරෙන්නේ කොහොමද? දැන් අර ගෘහයන් ටික තමයි අර මතක් කළේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ ගෘහයන් ටික. හැසිරෙන්නේ කවුද? විඥානය. නේද? විඥානය ආපහු නැවත කවදාවත් මේ ස්කන්ධ පංචකය තුල ඇල්මින් යුක්තව වාසය කරන්නේ නෑ. ඒ කොහොමද වෙන්නේ? ගැහැවිය රූපස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටුවීමෙක් යම් තෘෂ්ණාවක් කතංච ගහපති අනෝකසාරී හෝති. රූප ධාතුයාකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේ උපාදානා චේතසා අදිඨානාභි නිවේසානුසය තේ තථාගතස්ස පහීනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුප්පාද ධම්මා. එතකොට යම් තෘෂ්ණා දෘෂ්ටි උපය කෙනෙක් උපාදාන දැන් කාම උපාදානාදී සිව් උපාදානයන් තියෙනවනේ. කාම උපාදාන, ditthi උපාදාන, සීලප්පත උපාදාන, අත්වාද උපාදාන කියලා උපාදාන හතරක් තියෙනවනේ. අන්නේ ඒ උපාදානයන්ගෙන් වෙන් වෙලා උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අදිෂ්ඨාන අබිනිවේෂ අනුසය ඌවාහු වෙද්ද ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීන කරන ලදහ. අදිඨානාභි නිවේසානුසය කියලා කියන එක වචනෙන් අර්ථ තුනක් සඳහන් වෙනවා. එතන අදිඨාන බවක් නැහැ. ඒ වගේම අබිනිවේෂයක් නැහැ. දැඩිව වාසයක් නැහැ. ඒ වගේම අනුසයක් එහෙම නැත්නම් ඉතිරිව පවතින්නක් නැහැ. උසුන් මුල් කරන ලදහ. ඒ කියන්නේ මුලින් උපුටා දැමුවා කියලා කියන එක මුල් උසුන් මුල් කරන ලදහ කියලා කියන්නේ. ඒ වගේම මුදුන් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. තල් ගහේ මුදුන සිඳලා දාලා. තල් ගහේ කරටි කැඩුවට පස්සේ තල් ගහ
පැලවෙන්නේ නේ. තල් ගහේ අර අනිත් ගස්වල වගේ මේ රිකිලි එන්නේ නැහැ. එහෙමම මැරිලා යනවා. ඒ වගේ තල් ගසක් වගේ මුදුන් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. ඒ කියන්නේ උච්චින්න මූලා තාලා වත්තු කතා කියලා කියන්නේ ඒකයි. ඒ වගේම අත්‍යන්තයෙන් අභාවයට පමුණුවන ලදහ. අනභාව කතා. ආයතින් අනුපාද ධම්මා. එතකොට අත්‍යන්තයෙන්ම අභාවයට පමුණුවන ලද සම්පූර්ණයෙන්ම ජීවිතක්ෂයට පත් කරලා තියෙන. ඒ වගේම මතු නූපදනනා ස්වභාවය ඇත්තාහ. අනුපාද ධම්මා. නැවත ඉපදීමක් නෑ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී ගෙහි නොහැසිරෙනු යයි කියනු ලැබේ. එතකොට ඡන්දයෙන්, තණ්හාවෙන්, උපාදානයෙන්, දිට්ඨියෙන්, මාන්නයෙන් යුක්ත විඥානය බැහැර වුණාට පස්සේ ආපහු රූපය තුලවත් විඥානය ජීවත් වෙන්නේ නැහැ. වේදනාව තුලවත් ජීවත් වෙන්නේ නැහැ. සංස්කාර තුලවත් ජීවත් වෙන්නේ නැහැ. නැවත විඥානයේම තුල විඥානේ ජීවත් වෙන්නෙත් නැහැ. විඥානස්කන්ධය තුල විඥානස්කන්ධේ ජීවත් වෙන ස්වභාවයක් තියෙනෝනේ. නේද? හිත ඇතුලේ ඉන්න එක. හිත ඇතුලේ මනෝ විඥාන ධාතුව තුල ජීවත් වෙන එක. එතකොට මනෝ විඥානයේ තුලවත් මනෝ ධාතුව තුලවත් විඥානය ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම ගැහැවිය වේදනා ස්කන්ධයෙහි ගැහැවිය සංස්කාර ස්කන්ධයෙහි ගැහැවිය සංස්කාර ස්කන්ධයෙහි යම් ඡන්දයක් යම් රාගයක් යම් සතුටු වීමක් යම් තෘෂ්ණාවක් යම් උපාදාන කෙනෙක්. එතකොට උපය කියන්නේ ලං වෙනවා. උපාදාන කියලා කියන්නේ අල්ල ගන්නවා. හැම දෙයක්ම අල්ල ගන්න නම් ලං කර ගන්න ඕන නේ. තියන්නේ නිසා උපාදාන වශයෙන් කෙනෙක් අකුසල් සිත්හි අදිෂ්ඨාන අබිනිවේෂ අනුසය වෙද්ද ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීන කරන ලදහ. භාගතුන් වහන්සේ විසින් පළමුවෙන්ම ප්‍රහීන කළා. ඒ වගේම උසුන් මුල් කරන ලදහ. මුල් සියල්ලම ගලවලා දාලා තියෙනවා. ඒකට හේතුව මේ තාල වර්ගයේ ගස්වල මුදු මුලක් නැත. නේද? ඒ වගේම හිස්සුන් තලක් මෙන් කරන ලදහ. ඒතර තල් ගහේ හරියටම මුලින් මේ මුදුන කපලා තියෙන්නේ. ඒ වගේම අභාව කරන ලදහ. සම්පූර්ණයෙන්ම අභාවයට පත් කරලා තියෙන්නේ. මතු නූපදනා ස්වභාවය ඇත්තාහ. එයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී යයි කියනු ලැබේ. අනෝකසාරී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ඒකයි. ගැහැවිය විඥානස්කන්ධයේ යම් ඡන්දයක් යම් රාගයක් යම් සතුටු වීමක් යම් තෘෂ්ණාවක් යම් උපාදාන කෙනෙක් අකුසල් සිත්ති අදිෂ්ඨාන අබිනිවේෂ අනුසය වෙද්ද
ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීන කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන් සුන් කරන සලක් මෙන් කරන ලදහ. අනු අභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාවය ඇත්තා. එයින් තථාගතයන් වහන්සේ අනෝකසාරීයයි කියනු ලැබෙත් ගැහැවිය මෙසේ අනෝකසාරී වේ. ද ඕකසාරී කියලා කියන්න මොකක්ද, අනෝකසාරී කියලා කියන්න මොකක්ද කියන එක පැහැදිලි කළා. තවත් විදිහට ගත්තොත් ගැහැවිය කෙසේ නම් නිකේතසාරී වෙනවාද කියලා තහනවා. නිවෙස්හි හැසිරෙන්නේ වේදයත් ගැහැවිය රූපාලම්බන නැමැති නිවෙස්හි උපන් කෙලෙසුන්ගේ විසර පැතිරීම හා මිනිබද්ධ බැඳීම හේතු කොටගෙන නිකේතසාරීයයි කියනු ලැබේ. එතකොට නිකේතසාරී කියලා කියන්නේ එහි වාසය කරනවා නේද? හැසිරෙනවා කියලා කියන එක තමයි නිකේතසාරී කියලා කියන්නේ. ඊළඟට ඒ විදිහට ස්කන්ධ පංචකය ගැන සිහිපත් කළා. දැන් මෙතන සඳහන් වෙන්නේ බාහිර ආයතන පිළිබඳව. බාහිර ආයතන ගැන. දැන් බාහිර ආයතන තමයි එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. නේද? දැන් ඒවා සම්බන්ධයෙන් තමයි මේ තියෙන්නේ. දැන් නිකේතසාරී කියලා කියන්නේ ඒ රූපාලම්බනේ නැමැති නිවෙස්සි උපන් කෙලෙසුන්ගේ විසර පැතිරීම හා විනිබන්ධ බැඳීම හේතු කොටගෙන නිකේතකාරී යයි කියනු ලැබේ. එතකොට නිකේතසාරී කියලා කියන්නේ ඒකයි. ශබ්දාලම්බන, ගන්ධාලම්බන, රසාලම්බන, පොට්ටබ්බාලම්බන ගැහැවිය ධම්මාලම්බන නැමැති නිවෙස්සි හටගත් කෙලෙසුන්ගේ පැතිරීමෙන් එවගේම බැඳීමෙන් නිකේතසාරීයයි කියනු ලැබේ. ගැහැවිය මෙසේ නිකේතසාරී වේ. එතකොට බුදුරජාණන් වහන්සේට කියන්නේ අනිකේතසාරී කියලා. එයි අනිකේතසාරී කියලා කියන්නේ. ගැහැවිය මෙසේ කෙසේ නම් අනිකේතසාරී වෙනවද? නිවෙස්සි නොහැසිරෙන්නේ වේදයත් ගැහැවිය රූපාලම්බන නැමැති නිවාසයෙහි හටගත් කෙලෙසුන්ගේ විසර විනිබන්ධ යොත් තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීන කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අර එතන මේ අර තල්ගසේ උපමාව තමයි එතන කියන්නේ තාලාවස්තුක කියලා කියන්නේ ඒකයි. අනභාව කරන ලදහ සම්පූර්ණයෙන්ම අභාවයට පත් කරලා. මතු නූපදනා ස්වභාවය ඇත්තා. එහින් තථාගතයන් වහන්සේ අනිකේතසාරීයයි කියනු ලැබේ. ශබ්දාලම්බන, ගන්ධාලම්බන, රසාලම්බන, පොට්ටාලම්බන ගැහැවිය ධම්මාලම්බන නැමැති නිවෙස්සි හටගත් කෙලෙසුන්ගේ විසර විනිබන්ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීන කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. තාලාවත්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාවය ඇත්තාහ. එයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරීයයි කියනු ලැබේ. ගැහැවිය මෙසේ අනිකේතසාරී වේ. එතකොට අර ගාථාවේ තිබිච්ච වචනයක් තමයි දැන් මේ පැහැදිලි කළේ. දැන් ඕකං පහාය
නේද? ඒක කලින්ම මේ ඒ කාරණාව පැහැදිලි කළා. ඒ වගේම දැන් අනිකේත සාරී කියලා කියන වචනේ පැහැදිලි කළා. ඒ වගේම ඊළඟට සඳහන් වෙනවා ගැහැවිය කෙසේ නම් හි ගෙසේ නම් ගම්හි හටගත් සන්තව ඇත්තේ වෙද්දයත්. ගැහැවිය මේ සස්නෙහි ඇතැම් මහනෙක් කිහියන් හා සංශ්‍රස්තව එම නැත්තම් මුසුව වූයේ සමග සතුටු වන්නේ සමග ශෝක කරන්නේ දායකයන් සුඛිත කල්හි සුඛිත වන්නේ දුක්ඛිත කල්හි දුක්ඛිත වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇති කල්හි තමා උපයෝගයට එහි යෙදීමට පැමිණෙයි. ගැහැවිය මෙසේ ගම්හි හටගත් සන්තව ඇත්තේ වේ. එතකොට සන්තව ගාමේ අකුබ්බං මුනි සන්තවානි. එතකොට අන්නේ කාරණා පැහැදිලි කරන්න තමයි මේ කාරණා පැහැදිලි කරන්නේ. දැන් එතකොට ගිහියත් එක්කම එකතු වෙලා නේද? ගිහියත් එක්කම එකතු වෙලා සතුටු වෙන අවස්ථාවේදී අර ඒගොල්ලෝ සතුටු වෙනවා, අත්පොලසන් දෙනවා නේද? එතකොට ඒකම මේ සතුටු වෙනවා. ඒ ලෞකික අවස්ථාවලදී සතුටු වෙනවා. ඒ වගේම දුක් වෙන අවස්ථාවන් වලදී ඒ විදිහටම දුක් වෙනවා. ඒක නොකළ යුතු දෙයක් හැටියට තමයි බුදුරජාණන් දේශනා කළේ. දැන් සාමාන්‍යයෙන් එහෙම හිතන්න පුළුවන්. එතකොට අනේ අපිත් එක්කමයි හාමුදුරුවෝ ඉන්නේ නේද? අපේ දුකට අපේ දුකේදී දුක් වෙන්නත් අපේ සතුටේදී සතුට වෙන්නත් එහෙමනේ සාමාන්‍ය පැහැදිලි කිරීම. ඒක එතකොට අදාළ නැහැ වික්ෂුන් වහන්සේට නේ. ගැහැවිය කෙසේනම් ගම්හි හටගත් සන්තව නැත්තේ වේද? කොහොමද සන්තව නැති වෙන්නේ? ගැහැවි මේ සස්නෙහි ඇතැම් මහනෙක් ගියන් හා මුසු නොවූයේ සමග සතුටු නොවන්නේ සමග ශෝක නොකරන්නේ. දැන් එතකොට සංවේග අවස්ථාවක දැන් සංවේග කියලා කියන්නේ දුක්වර අවස්ථාවක අපි කියන්නේ. අපි ශෝකේ පළ කරනවා නේද? ශෝකය කියලා කියන එක මේ ඇත්තටම අකුසලයක්. ශෝකය කියන්නේ අකුසලයක්. ඒකට අපි කියනවා සංවේගී කියලා. සංවේගය සහ මේ ඊට ගැඹුරින් සඳහන් කරනවා එකට කියනවා ධර්ම සංවේගී කියලා. නේද? ධර්ම සංවේගය තමයි ඊටාම මේ බුදුරජාණන්සේ ප්‍රශංසා කළේ. සුඛිත කල්ලි සුඛිත නොවන්නේ දුක්ඛිත කල්ලි දුක්ඛිත නොවන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇති කල්ලි තමා යෙදීමට නොපැමිණෙයි. ඒ වගේම ගැහැවි මෙසේ ගම්හි හටගත් සංසර්ග නැත්තේ වේ. ඒතර උත්සව වලට යන්නේක අනවශ්‍ය නේද? උත්සව වලට සම්බන්ධ වෙන එක ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. ගැහැවි කෙසේනම් කාමයන්ගෙන් නොසිස් වූයේ වේද? එතකොට මෙතන සඳහන් වෙනවා කාමේහි රිත්තෝ කියලා වචනයක් ගාථාවේ. ඒක තමයි ඊළඟට පැහැදිලි කරන්නේ ගැහැවි කෙසේනම් කාමයන්ගෙන් නොසිස් වූයේ වේද? ගැහැවිය මේ සස්නේ ඇතම් මහණෙක් වස්තුකාමයන්හි නොපහා වූ රාග ඇත්තේ, නොපහා වූ ඡන්ද ඇත්තේ, නොපහා වූ ප්‍රේම ඇත්තේ, නොපහා වූ පවස් ඇත්තේ, නොපහා වූ පරිදාහ ඇත්තේ. වාස් කියලා කියන්නේ පිපාසය. අපි කියන්නේ පවස නිවනවා කියලා එම් කියන්නේ නේද? පවස නිවනවා. ඒක පිපාසය නිවනවා කියලා කියන එක. එතකොට පිපාසයක් තියෙනවා නම් ඒ ගැන
පරිදාහයක් දැවීමක් ඒ ගැන තියෙනවනම් තෘෂ්ණාවක් තියෙනවනම් ගැහැවිය මෙසේ ක්ලේශකාමයන්ගෙන් නොසිස් වූයේ වේ. ඒ වගේම ගැහැවි කෙසේ නම් කාමයන්ගෙන් සිස් වූයේ වේද? කාමයන්ගේ හිස් වෙන්නේ කොහොමද? මේ සස්නේ ඇතැම් මහණෙක් කාමයන්හි පහ වූ රාග ඇත්තේ, ඡන්ද ඇත්තේ, පහ වූ ප්‍රේම ඇත්තේ, පහ වූ පවස් ඇත්තේ, පහ වූ පරිදාහ ඇත්තේ හෝ තෘෂ්ණ ඇත්තේ වෙයි. තෘෂ්ණය පහ වූ තෘෂ්ණ ඇත්තේ වෙයි. ගැහැවි මෙසේ කාමයන්ගෙන් සිස් වූයේ වේ. කාමයන්ගේ හිස් වෙලා කැමැත්ත සම්පූර්ණයෙන්ම නැති කරලා. ගැහැවිය කෙසේ නම් සසරවට පෙරටු කරන්නේ වේද? එතන සඳහන් වෙනවා අපුරෙක්කරානෝ. එතකොට අන්නේ කතාව තමයි කතන්න විග්ගයිහ ජනේන කෛරාති. මෙතෙන්දී කෙසේ නම් සසරවට පෙරටු කරන්නේ වේද? එතකොට කතංච ගහපති අපුරෙක්කරානෝ හෝති ඉද ගහපති. ගැහැවි මේ සස්නේ ඇතැම් මහණක් හට මතු කල මෙබඳු රූ ඇත්තෙක් වෙමි. මම මේ ඊළඟාත්මේ මෙන්න මෙහෙම ලස්සනට එක්කෙනෙක් වෙනවා නේද? මම ලස්සන කෙනෙක් වෙනවා. මේ ජීවිතේමත් එහෙම හිතන්න පුළුවන් ඉතින් නේද? මම හරි රූපෙන් හරි ලස්සන කෙනෙක් වෙනවා කියලා. මතු මෙබඳු වේදනා ඇත්තෙක් වෙමි. වේදනා ඇත්තෙක් වෙනවා කියලා කියන්නේ මං ආයෙ නම් මේ දුක් මේ කියන්නේ වේදනා විඳින්නේ නැහැ නේද? මේ වේදනාව ආයෙ විඳින්නේ නැහැ මම. ඒක හොඳ පැත්තට නෙමෙයි හිතලා තියෙන්නේ, ඒක නරක පැත්තට හිතලා තියෙන්නේ. එහෙමයි. ඒ වගේ මතු කල මෙබඳු සංඥා ඇත්තේ වෙමි. එතකොට මේ වගේ හඳුනා ගැනීම ටිකක් එක්ක තමයි මම ඉස්සරහට ජීවත් වෙන්නේ. නේද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ආදී වශයෙන්. මතු කල මෙබඳු සංස්කාර ඇත්තේ වෙමි. ඔය කියන්නේ එක එක සංස්කරණය කරනවා කියලා. පොත් ලියනවා. නේද? ඒතරයකට අපි ග්‍රන්ථ සංස්කරණය කියලා කියන්නේ. නේද? එතකොට අර පොත මේ පොත ලියනවා. ඒ වගේ මේ ඊලීවීම විතරක් නෙවෙයි. මේ පොත් ලියන එක කියන්නේ නෙවෙයි අතර මේ කියන්නේ. සංස්කරණය කියලා කියන්නේ කාය සංස්කරණය, වාක් සංස්කරණය, මේ සංකරණය සහ සංස්කරණය සහ මනෝ සංස්කරණය. ඒ වගේ පුණ්‍යාවි සංස්කරණය, අපුණ්‍යාවි සංස්කරණය, ආනිඤ්ඤාවි සංස්කරණය. මේ සංස්කරණයන් වශයෙන් ගත්තොත් එහෙම සංකාර කියලා ගත්තොත්. මතු කල මෙබඳු විඥාන ඇත්තෙක් වෙමි. විඥානය කියලා කියන්නේ දැනගන්නවා කියලා කියන එක. බොහෝ දේවල් ගැන මම දැනගන්නවා කියලා හිතනවා. මෙසේ අදහස් වෙයි. ගැහැවියේ මෙසේ සසරවට පෙරටු කරන්නේ වේ. එතකොට ඉස්සරහට ඇවිල්ලත් නැහැ. ඉස්සරහට මේව එළමිලා නැහැ. රූපේ තාම මේ බලාපොරොත්තු වුණු රූපේ ඉස්සරහට මේ ගිහිල්ලා නැහැ. නමුත් රූපේට කලින් හිත ගිහිල්ලා. නේද? විඥානේ රූපයට කලින් ගිහිල්ලා. වේදනාවට කලින් මේ වේදනාවට කලින් විඥානේ ගිහිල්ලා. නේද? සංඥාවට කලින් විඥානේ ගිහිල්ලා. සංස්කරණයට කලින් හදන්න කලින් හිත ගිහිල්ලා. එහෙමනේ කියන්නේ. මං ගයක් හදා ගන්නවා මෙහෙම නේද? ඊට පස්සේ මේ විදිහේ මාලිගාවක් මං හදා ගන්නවා. ඉතින් ඔය එක එක තියෙනවනේ එක එක සිහින කියලා කියන්නේ නේද? ඒවට ඉස්සෙල්ලා විඥානේ ගිහිල්ලා ඉවරයි. එතකොට ඒක නොකළ යුතු දෙයක් හැටියට තමයි බුදුරජාණන් දේශනා කළේ. ජීවිතය හීනයක් වෙන්න ඕනේ නැහැ. නේද?
ජීවිත හීනයක් වෙන්න ඕනේ නෑනේ. ගැහැවිය කෙසේනම් ජනයා සමග විග්‍රාහික කතා කරන්නේ වේදයත්. එතකොට දැන් මෙතන කතා කරන්න යන්නේ නෑනේ. ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේ වේනේ මුනි. ඒ කියන්නේ රහතන් වහන්සේ. ඒ කොහොමද රහතන් වහන්සේ එහෙම යන්නේ නැත්තේ? කෙසේනම් ජනයා සමග විග්‍රාහික කතා කරන්නේ වේද. එතකොට එහෙම කතා කරනවා නම් මේ රහතන් වහන්සේ නමක් නොවන නේද? පෘථග්ජන කෙනෙක්ගේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. කොහොමද ගැහැවියේ මේ සස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු කතා කරන්නේ වේ. කොහොමද කතා කරන්නේ? තෝ මේ ශාසනය නොදනිහි මම මේ ශාසනය දනිමි. බලන්නකො ඉතින් කතාවල් එදත් තිබිලා තියෙනවා අදත් තියෙනවා හෙටත් තියෙනවා. නේද? මේ ඔබ මේ ශාසනය ගැන මොනවද දන්නේ? මං තමයි දන්නේ. නේද? ධර්මයත් මං දන්නේ නේද? හැමදේමත් මං තමයි දන්නේ කියලා ඒ විදිහට හිතනවා. කිමතෝ මේ ශාසනය දනිහිද? තෝ වරදවා පිළිපන්නේහි මම මැනවින් පිළිපන්නේ වෙමි. දැනගත්ත ටික ගැනත් විවාද කරනවා. ඔය දැනගෙන තියෙන විදිහ වැරදි. මම දැනගෙන තියෙන විදිහ තමයි හරි කියලා දැනගත්ත දේ ගැනත් විවාද කරනවා. පළමුව කිය යුත්ත පසුව කීයේහි පසුව කිය යුත්ත පළමුව කීයේහි. ඔන්න අහගෙන ඉන්නවා දේශනාවක්. නේද? දේශනාවක් අහගෙන ඉඳලා ඉවරලා ඒක අවසන් වෙනකොට හිතනවා මේ ඕක කියන්න තිබ්බේ මුලින් නෙවෙයි අගින්. නේද? එහෙම නැත්නම් අගින් කියන්න තිබිච්ච එක මුලින් කිව්වා. නේද? ඕක පස්සේ කියන්න තිබ්බනේ. ඕක අවසානට දෙන්න තිබ්බනේ. මේකනේ හරිය අනුපිළිවෙල. කියලා ඔන්න ඒකත් මන් තමයි හරියට දන්නේ. කියලා එතන වාද කරගන්නවා. මාගේ වචනය සිලිටි තාගේ වචනය නොසිලිටි යයි තා විසින් කලක්ම පුරුදු කරන ලද වාද මාගේ වාදයෙන් පෙරලී ගියේය. එතකොට මාගේ වචනය සිලිටි. මගේ කතාව හරි පැහැදිලි. නේද? මගේ කතාව ඊට වඩා පැහැදිලි. මගේ කතාව ඊට වඩා සුමටයි. මගේ කතාව ඊට වඩා මෘදුයි. මගේ කතාව අහන්න කැමතියි. ඔයාගේ කතාවට වඩා. නේද? ඔයාගේ කතාවට වඩා කියලා ඔන්න එහෙමත් වාද ඇති කරගන්නවා. ඒ වගේම වාදයෙන් මිදීම පිණිස හැසිරෙවයි ක්‍රියා කරවයි නිග්‍රහ කරන ලද වෙහි. ඉදින් පොහොසත්හි නම් මුදව මිදීම මිදව ගැහැවිය මෙසේ ජනයා සමග විග්‍රාහික කතා කරන්නේ වේ. ඔන්න අවසාන වශයෙන් අර විග්‍රාහික කතාව පිළිබඳව තමයි දැන් මේ දේශනා කළේ. දැන් අවසාන කොටසට ඇවිල්ලා දිනවා අපි. ගැහැවිය කෙසේනම් ජනයා සමග විග්‍රාහික කතා නොකරන්නේ වේදයක්. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවය මොකක්ද? ගැහැවි මේ සස්නේ ඇතම් මහනෙක් මෙබඳු කතා නොකරන්නේ වෙයි. තෝ මේ ශාසනය නොදනිහි මම මේ ශාසනයේ දනිමි කියලා කවදාවත් රහතන් වහන්සේ දේශනා කරන්නේ. අනිත් අයත් එක්ක පැටලෙන්න යන්නේ. කිම තෝ මේ ශාසනය දන්නේහිද? තෝ වරදවා පිළිපදින්නේහිද? මම මැනවින් පිළිපදින්නෙමි වෙමි. පළමුව කී යුත්තෝ පසුව කීයේහි. පසුව කී යුත්තෝ පළමුව කීයේහි. මාගේ වචනේ සිලිටි
තාගේ වචනය නොසිලිටි තාගේ පුරුදු වචනය පෙරලිය ගියේය තට වාදනගන ලදී වාදයෙන් මිදීමට ක්‍රියා කරව නිග්‍රහ කරන කල්හි ඉඳින් පොහොනෙහි යම් මුදව පොහොනෙහි නම් මුදව ඒකැනේ පොහොසත්නං පුළුවන්නන් මේකින් මිදෙන්ට නේද පුළුවන්නම් මේකින් මිදෙන්ට ගැහැවි මෙසේ මේ ජනයා සමඟ විග්‍රාහික කතා නොකරන්නේ වේ අදට හොඳටම ගැලපෙනවා නේද අදට හොඳටම ගැලපෙන දේශනාවත්තම මේ දේශනා ඇතර ඒ භික්‍ෂූන් වහන්සලා අතර වුණත් ඒ විදියට එහෙම වාද ඇති කරගන්න එක නොකළ යුතු දෙයක් හැටියට තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ ගැහැවි මෙසේ භාගතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයට අයත් මාගන්දි ප්‍රශ්නයෙහි තමයි මේ ගාථාව මේ විදිහට දේශනා කරලා තියෙන්නේ ගෘහය හැර ගෙහි නොහැසිරෙන සුළු ගම්හි සසඟ නොකරන කාමයන්ගෙන් සිස්සු සසරවට පෙරටු නොකරන මුනිතෙමේ ජනයා සමග විග්‍රාහික කතා නොකරන්නේ යැයි ඒ යමක් වදාන් ලද නම් ගැහැවිය භාග්‍යතුන් වහන්සේ විසින් සැකවින් වදාන් ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දත යුත්තේය කියලා පෙළ දේශනාව අවසන් වෙනවා. එහෙමයි නායක හාමුදුරුවනේ ඊටාම වටිනා කියන සූත්‍ර දේශනාවක් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා පිළිබඳව රහතන් වහන්සේලා පිළිබඳව මනාකොට අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කාරණාවක්. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේත් ඒ පිළිබඳව සඳහන් කළා. වර්තමානයේ ඊටාම කාලෝචිතයි මේ කාරණාව. ඒ නිසා ඔබ සබුද්ධික වන්න නිවැරදි නිර්මල ශ්‍රී සද්ධර්මයේ තුල සැනසෙමින් එකී ශ්‍රී සද්ධර්මයේ වැළඳ ගැනීමෙන් ගත කරන භික්ෂුන් වහන්සේලා වගේම අධර්මයේ පතුරන භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපි දැනුවත් වීම වටින කාරණාවක්. මොකද එයින් හැදෙන අනුගාමිකයන් නිසා මේ සම්බුද්ධ ශාසනයට විශාල වූ පාඩුවක් පරිහානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණාවන් ඔබට සිහිපත් කරගෙන මේ කාරණාවන් අවබෝධ කරගන්නට කියන කාරණාව සිහිපත් කරමින් අපි අදට කතන් සුලබතේ පඤ්ඤම් වැඩසටහන නිමාවට පත් කරන්නටයි සූදානම් වෙන්නේ. වැඩසටහනට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා. ඉතින් මා වැඩසටහන పూర్වෙදි සිහිපත් කළාක් මෙන්න අද දවස තාම සුවිශේෂී දවසක්. මේ වන විටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනයේ සහ විලට්ටි කියන ප්‍රදේශයන් තුල සිදු කෙරෙන පින්කම් මාලාව සංවිධානය වන මොහොතක්. ඉතින් එකී පින්කමේ සජීව රූදසුන් අපි විටින් විට ඔබට බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් වගේම බෞද්ධ ගුවන්විදුලි නාලිකාවෙනුත් ඔබට සමීප කරවන්නට සූදානම් වෙනවා. ඉතින් මේකේ පින්කම සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් සියලුම පින්වතුන්ටත් අපි යලි යලිත් පුණ්‍ය අනුමෝදනාව එක් කරමින් කතන් සුලබතේ පඤ්ඤම් වැඩසටහන අපි නිමාවට පත් කරන්නේ. අද දවසේදීත් මේ උතුම් වැඩසටහන පෝෂණය කරමින් මේ කියන්නා වූ කාරණාවන් තාම කාර්යබහුල මොහොතක උනත් අපට මනවින් පැහැදිලි කර බා දෙන්නට වටහා දෙන්නට වැඩම කොට වදාළ කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශවර බෞද්ධ ආමාත්‍යාලයෙහි වත්මන සභාපති ධූරේන එවැගේම එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ඇතුළු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සීලූම බෞද්ධ ආමාත්‍යාලයට අනුබන්ධිත ශාඛාවන් සඳහාද නායකත්වය අනුශාසකත්වය ලබා දෙන වාසයේම ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන විදුහල්පති ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් මේ ආදී වූ ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය වර්ම වාසනාව සැලසේවා. එවැගේම උන්වහන්සේගේ නායකත්වය තුළින් තවත් චිරහත් කාලයක් බෞද්ධ ආමාත්‍යාලයට පණ පොවන්නට වරම වාසනාව සැලසේවායි අපි සියලු දෙනා ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් පෙරදරි කරගැනීමෙන් පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම ශ්‍රී කුසල ධම්මාවදාන පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරන මේ කාලවකවානුව තුළ උන්වහන්සේ පැතු ලෝතුරා සම්බුද්ධත්වයටත් මඟ විවර කරගන්නට මෙපින්දම් එකසේම හේතු වේවා වාසනාව වේවා යනුවෙන් ප්‍රාර්ථනාවන් සිදු කරමින් කතන් සුලබතේ පඤ්ඤම් වැඩසටහන අපි මෙතකින් නිමාවට පත් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.